නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍රෝත්තම මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද ධම්මෝසද සද්ධර්ම දේශනාවට බැතිබර අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පදිංචි පින්වත් ගයාන් මහත්මයා සහ ගයාත්‍රී මහත්මිය විසින්. විශේෂයෙන් ඒ පින්වතුන්ලාගේ ආදරණීය පුතණුවන් මනුජ පුතණුවන් මේ මනුලොව ඉපදිලා මාස 4ක් වගේ ඉතා කෙටි කලක් ජීවත් වෙලා මීට 3 මාසකට පෙර මිය පරලෝ යන්ට යෙදුණා. ඒ ආදරණීය පුතණුවන්ට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි ගයත්‍රි මහත්මිය සහ ගයාන් මහත්මයා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. ධර්ම දානය තුලින් ධර්මයේ දන් දීමෙන් මේ ලෝකයට ලැබෙනවා අග්‍ර වූ පිළිසරණ. ඒ අග්‍ර වූ පිළිසරණ කියන්නේ කුමක්ද පින්වතුනි? බුද්ධ රත්නේ පිළිසරණ, ධර්ම රත්නේ පිළිසරණ, සංඝ රත්නේ පිළිසරණ, තෙරුවනේ පිළිසරණ ලැබෙනවා ධර්ම දානය තුලින්. වෙන කිසිම දෙයක් දන් දුන්නට ඒ පිළිසරණ දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ පිළිසරණ ගැන බුදුරජාන් වහන්සේ වදාළේ ඒතංකෝ සරණං කේමං. මේ තෙරුවන් සරණ තමයි බිය රහිත වූ සරණ. ඒතං සරණ මුත්තමං. තෙරුවන් සරණ තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම. තෙරුවන් සරණට පැමිණියොත් තමයි සබ්බ දුක්ඛා පමුංචති. හැම දුකකින්ම නිදහස් වෙන්න ලැබෙන්නේ. එතකොට ධර්ම දානය දෙන කෙනා හැම දුකින්ම නිදහස් වීම දෙන්නවා. එතකොට ගයත්‍රි මහත්මයා සහ ගයත්‍රි මහත්මිය සහ ගයාන් මහත්මයා තෙරුවන් සරණේ පිහිටි අය විදිහට මේ තෙරුවනේ සරණ පිහිට අන් අයටත් ලබා දෙන උදාර චේතනාවෙන් අද ධර්ම දානයට අනුග්‍රහය දරන්නේ. එක අවස්ථාවක පින්වතුනි, අපගේ දේවාති දේව වූ සත්තා දේව මනුස්සානං වූ පරමෝත්තම ශාස්ත්‍රූන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා ඒ දෙවියා ප්‍රශ්නයක් ඇහුවා. දෙවිය අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝක සත්වයා පිහිටා සිටින්නේ කුමක් මතද? බුදුරජාණන් වහන්සේ දෙවියට ඍජු පිළිතුරක් වදාලා, දෙවිය, මේ ලෝක සත්වයා පිහිටා සිටින්නේ දුක මතයි. මේ ලෝක සත්වයා පිහිටා සිටින්නේ වෙන කිසිවක් මත නෙවෙයි, දුක මත පිහිටනවා. දුක මත පිහිටමින් දුක්ම විඳිනවා. මේ කාම ලෝකේ, මේ මනුස්ස ලෝකේ උපන්න අපට පින්වතුනේ ජීවිතේ කොච්චරවත් දුකක් කියලා තේරෙන අවස්ථා නැද්ද? ජීවිතේට නොයේක් ව්‍යසන එනවා, නොයේක් කරදර එනවා. ඒ කරදර එනකොට අනේ ඇයි අපට මෙහෙම දුකක්
කියලා අපිට කොයි තරම්නම් හිතලා ඇද්ද? අපිත් එක්ක එකට ඉන්න ප්‍රිය වූ අය වෙන් වෙලා යනවා. අපි විඳවමින් හිතනවා ඇයි අපි මෙහෙම විඳවන්නේ? ඊළඟට අපි බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා ගෙවල් දොරවල් හදා ගන්නවා අපිට ජීවිතය ගත කරන්න. නායෑම් එනවා, සුලිසුලන් එනවා, නොයෙකුත් ව්‍යසන එනවා, ගම් වතුර එනවා. අපේ සකල සම්පත්තියම විනාශ වෙලා යනවා. එතකොට විනාශයට අහු වෙන අයට හිතෙනවා ඇයි අපි මෙහෙම විඳවන්නේ? අපි ආදරය කරන අය අපට අහිමි වෙනවා. අපිට හිතෙනවා ඇයි මෙහෙම විඳවන්නේ? මේ ඇයි මෙහෙම විඳවන්නේ කියලා හිතන එක ජාති ආගම් බෙහෙදයක් නැතුව හැම මනුස්සයටම හිතෙන එකක්. සමහරුන්ට මේ විඳවිල්ල උහුල ගන්න බැරුව ඒ අය තමන්ගේ සියදිවි හානි කරගන්න අවස්ථා අපි කොයි තරම්නම් අහලා තියෙනවද? ඒ විඳවිල්ල උහුල ගන්න බැරුව. දැන් ඔය නායෑම් වගේ අවස්ථා ඇති වෙච්චි මේ අවස්ථාවල ඒ ව්‍යසන වලට මැදි වෙච්ච මිනිස්සු දුක වාව ගන්න බැරුව ස්වාමින්වහන්සේලාත් එක්ක ඇවිල්ලා අඬලා කියනවා ඇයි අපේ හාමුදුරනේ අපි මෙහෙම විඳවන්නේ? ඇයි විඳවන්නේ කියලා විඳවිඳි තියෙන කාලට හූල ඉන්නවා මිසක් පින්වතුනි අපිට එතනින් එහාට හිතා ගන්න තරම් ඥානයක් නැහැ. දහම් කතාවක් ඇහුවත් ඒ අහන ලද දහම් කතාව තුලවත් අපට දක්ෂකමක් නැහැ. ගොඩාක් දෙනෙකුට දක්ෂකමක් නැහැ. හරියට හරි පැත්තට නුවණ මෙහෙව ගන්න. දැන් අපි දකිනවා සමහර අවස්ථාවල අපිට මේ දැන් තියෙන මේ ලෝකයේ තියෙන තාක්ෂණික ක්‍රමෙත් එක්ක ලෝකේම විස්තර අපට අහන්න ලැබෙනවානේ. විස්තර අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. දවසක් එක තරුණ ළමෙක් මගේ ළඟට අරගෙන ඇවිල්ලා පෙන්නුවා වීඩියෝවක්. මේ වීඩියෝවේ තියෙනවා පාරේ බොහෝම සන්තෝෂෙන් කතා කරමින් යන දෙන්නෙකුගේ ඒ දෙන්න බලාපොරොත්තු නොවන වෙලාවක ඒ මාවත අයිනේ හදිසි අනතුරක් වෙනවා. ඒ හදිසි අනතුර වෙන එක මේක ආරක්ෂිත කැමරාවක සටහන් වෙලා තිබුණේ. එතකොට ඒ අනතුර වෙනවා ඒ ආරක්ෂිත කැමරාවවත් නැහැ. හැබැයි ඒ අනතුර වෙච්චි තැන මේ රියා අනතුරින් වාහනේ රෝදේ ගැලවිලා. මේ ගැලවුණු රෝදේ ඈත ඉඳලා එනවා. ඒ කැමරාවේ පේනවා. කැමරාවෙන් බලන අපිට අර රෝදේ ඈත ඉඳලා එනවා පෙවුනට අර පාරේ කතා කර යන දෙන්නට එහෙම රෝදයක් එනවා කියලා ගානක් නැහැ. පින්වතුනි මේ කතා කරමින් යද්දී අර වේගින් එන රෝදේ මේ දෙන්නගේ එක්කෙනෙකුගේ වදිනවා. හරියටම ඔළුවේ වදින්නේ. ඒ වැදිච්ච ගමම්ම එතනම මරණයටපත් වෙනවා. එතකොට මේ වීඩියෝව හරිම සංවේගජනකයි. මේක සමහර විට ඔබත් දකින්න ඇති. මේක දැක්කහම මේ හටගත්ත සංවේගයෙන් මම මේ එතන ළඟ හිටපු දරුවන්ට මේ තරුණ ළමයි ටිකක් හිටියා. ඒ ළමයින්ට මම පෙන්නවා මේ බලන්න මේ ජීවිතේ හැටි. එතකොට මේක බලනකොට ඒගොල්ලෝ හැම කෙනෙකුගෙන් වගේ කටෙන් කියවුනේ අපේ කරුමේ. ඒගොල්ලෝ හැමෝටම කියනවා මේ කරුමේක හැටි කියලා. එතකොට කරුමේක හැටි කියලා කිව්වහම කර්ම ස්වභාවයේ බලපෑමක් එතෙන්ට තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඩු ආයුෂෙන් මැරෙන්න කර්මය හේතු වෙනවා. දීර්ඝායුෂ ලබන්න කර්මය හේතු වෙනවා. නමුත් අපි එතෙන්න විමසන්න ගියාම ඔන්න අපි එතනින් වෙන්නේ ප්‍රශ්නෙන් අපිව අයින් කරගන්නවා. හදිසි අනතුරක් කෙනෙකුට වෙනවා දැක්කම අපි කර්මයේ කියලා හිතපු ගමන් එයාගේ කර්මේ අපට ඒ කර්මේ නැහැ. එතකොට අපි එතනින් අයින් කරගත්තා. ප්‍රශ්නේ අපේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අපි මේ කාලේ ඉගෙන ගන්න පින්වතුනි පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාද ක්‍රමේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ හරියටම අල්ලන හැටි හරිම විස්මයජනකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇයි මේ විදිහට විඳවන්නේ? ඇයි මේ නාකි වෙවි විඳවන්නේ? ඇයි මේ ලෙඩ දුක් වලින් විඳවන්නේ? ඇයි ප්‍රිය විප්‍රයෝගයෙන් විඳවන්නේ?
අප්‍රිය හා එක් වෙලා විඳවන්නේ ඇයි? මේ ව්‍යසන මැල වැඳීම් වලට මැදි වුණාම ශෝකය, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් වලින් පීඩා විඳවන්නේ ඇයි මේ? බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් මේ විඳවිල්ලට හේතුව ඉපදීමයි. ඔන්න හරිම පිළිතුර. මේ හැම අරගලයක්ම තියෙන්නේ මොකක් නිසාද පින්වතුනි? උපන්න නිසා. උපන් සත්වයාට මේ මුළු මහත් දුකම ඇත. උපන්න සත්වයා දුක මත පිහිටා සිටි. දුක උරුම කරගන්නවා. එතකොට ඔන්න මේ ජරා මරණ කියන විඳවිල්ලට හේතුව හොයද්දී හේතුව අහු වුණා ඉපදීම. දැන් එහෙනම් ප්‍රශ්නේ මොකද්ද? ඉපදීම තමයි ප්‍රශ්නේ. ඉපදීම කියන ප්‍රශ්නේ කෙනෙකුට ආවට පස්සේ අපි හිතමු ඔන්න ඉපදීම නිසා තමයි මේ ප්‍රශ්නේ. අපි හිතන්න ගන්නවා ඇයි උපන්නේ? උපන්නේ ඇයි කියලා හිතන්න ගත්ත ගමන් පින්වතුනි ඕන්න අපි හිර වෙනවා. උපන්නේ ඇයි කියලා හිතන්න ගත්තහට සාමාන්‍ය සත්වයාගේ ඥාණයට හරි එකක් අහු වෙන්නේ නැහැ. දැන් මම කියවනේ මේ ජරා මරණ මොකක් නිසාද කියලා හිතන්න ගත්තම සාමාන්‍ය කෙනාට හරි එක අහු වෙන්නේ නැහැ. එහෙව් එකේ ඉපදීම කුමක් නිසාද කියලා හිතන්න ගත්තාම කොහොමටවත් එයාට හරි එක අහු වෙන්නේ නැහැ. එතකොට අපි අසරණයි. උපන්නේ ඇයි කියලා අපි හොයන්න ගන්නකොට අපිට හරි උත්තරේ නැහැ. අපි අසරණ වෙනවා. ආන්ගේ අසරණකමින් අපි බේරලා ගන්නේ කවුද? ඒ අසරණකමින් අපි බේරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ අසරණකමින් බේරන්න බුදුරජාණන් වහන්සේ හිටියේ නැත්තම් බුදුරජාණන් වහන්සේව අඳුනගන්න බැරි වුණාම මිනිස්සු මේ අසරණකමට යනවා කියන එක එක දේවල් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච. බොහෝ මිනිස්සු අසරණකමට පිළිසරණක් හොයාගෙන පර්වත සරණ යනවා කියනවා. ලොකුවට පර්වත තියෙනකොට මේ පර්වතේ නම් අරක් ගත්ත මොකෙක් හරි බලගතු එකෙක් ඇති කියලා සරණ යනවා. ලොකු ගස් දැක්කහම මේ ගහේ නම් අපට පිහිටක් දෙන්න පුළුවන් කෙනෙක් ඇති කියලා ඒ ගහ සරණ යනවා. මේ බිහිසුණු වනාන්තර බයජනක වනාන්තර සරණ යනවා. ඊළඟට හදාගන්න නොයෙකුත් මේ නටබුන් ආදිය සරණ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චෛත්‍යානි මනුස්සා භයතජ්ජිතා. බියෙන් තැතිගත්ත මිනිස්සු මෙව්වගින් පිහිටක් වෙනවා. හැබැයි මේ පිහිට හැවිල්ල බුදුරජාණන් වහන්සේ වදාලා නේතං කෝ සරණං කේමං. බිය රහිත වූ සරණ නෙමෙයි ඒක. නේතං සරණ මුත්තමං. ඒක උතුම් සරණක් නෙමෙයි. ඒ සරණට කෙනෙක්පත් වුණා කියලා ඒ සරණ පස්සේ කෙනෙක් ගියා කියලා එයාට කිසිම දුකක් දුරු කරගන්න ලැබෙන්නේ නැහැ කිව්වා. දුක දුරු කරගන්න හැබෑවටම දුක දුරු කරගන්න ලැබෙන්නේ පින්වතුනි කොයි සරණේ ගියොත්ද? බුදුරජාණන් වහන්සේගේ සරණේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගේ නුවණට තමයි හසු වුණේ ඉපදුනේ ඇයි? උපන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කිම් පච්චය ජාති කුමක් නිසාද ඉපදීම තියෙන්නේ? භව පච්චය ජාති. භවය නිසායි ඉපදීම තියෙන්නේ. එතකොට භවය කියලා කිව්වේ අපි ගිය වතාවේ මෙතෙන් එනකන් අපි ඉගෙන ගත්තා. භවය කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් තෝරගන්න පුළුවන් අපට විපාක පිණිස කර්ම සකස් වීම භවයයි. මේ භවය කියන වචනේ පින්වතුනි හොඳට තෝර බේර ගන්න ඕන එකක්. මොකද මේ භවයේ තෝරා බේරා ගැනීම කියන එක ගොඩාක් මේ බණපොත් කියලා තියෙන ගොඩාක් මේ බණපොත් ලියවිලා තියෙන දේවල් වල හරියට අවුල් වෙන තැනක් මේ භවය කියන කතාව. ද භවය ගොඩාක් දහම් පොත්වල අර්ථ ගන්නවලා තියෙන්නේ වීම කියලා. ඒතර වීම කියලා ගත්තට
අපිට භවය කියන එකේ අර්ථය අරගන්න බෑ. භවය ඒ නිසා ඔබ කෙටියෙන් මතක තියාගන්න ඕන මොකද්ද? භව කියලා කිව්වේ විපාක පිණිස කර්ම සකස් වීම භවය. භවය ගැන පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා 3 ආකාරයකට. කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට මේ විදිහට භවය මතක තියාගන්න ඕන ආකාර 3යි. කාම භව, රූප භව, අරූප භව. හැබැයි පින්වතුනි භවය කියන එක තාම ලස්සනට විස්තර කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. බුද්ධ දේශනාව තුලම අන්තර්ගත වෙනවා. අංගුත්තර නිකායේ තික නිපාතේ. ආනන්ද වර්ගයේ මේ දේශනාව තියෙන්නේ ආනන්ද ස්වාමින් වහන්සේම මේ භවය ගැන හරි ලස්සනට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භවෝ භවෝති බන්තේ උච්චති. ස්වාමීනි භවය කියලා කියනවා. කිතාවතානුකෝ බන්තේ භවෝ හෝති. ස්වාමීනි කුමක් නිසාද භවය වෙන්නේ? එහෙම නැත්නම් භවය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්ම ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මං නා භවිස්ස. අපිනකෝ කාම භවං පඤ්ඤායේ තාති. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දය කාම ධාතුවේ විපාක විඳීම පිණිස කර්ම සකස් වෙලා නැත්තම් කර්මයක් නැත්තම් අපිනකෝ කාම භවං පඤ්ඤායේ තාති. කාම භවය කියලා එකක් පණවන්න පුළුවන් වේද? කාම ධාතුව තුල විඳවන්න කර්ම නැත්තම් කාම භවය කියලා එකක් තියෙයිද කියලා ඇහුවා. නොහේතම් බන්ති. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාරනවා ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. එසේනම් ආනන්දය කර්මය තමයි මේ ජීවිත පැවැත්මේ කුඹුර කෙත. විඥානම් බීජං විඥානයේ තමයි ඒ කුඹුරේ ඒ කෙතේ පැලවෙන බීජය. තණ්හා සිනෝහෝ තෘෂ්ණාව තමයි වතුර ටික. දැන් කුඹුර තියෙනවා කුඹුරේ බීජේ පැලවෙනවා. බීජේ පෝෂණය වෙන්න මොනවද ඕනේ? වතුර ඕන. එතකොට කර්මය කියන ක්ෂේත්‍රයේ විඥානය කියන බීජේ පැලවෙනවා. ඒ පැලවෙන බීජේ පෝෂණය වෙන්නේ තණ්හාවෙන්. තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. ස්වාමීනි මේ ලෝක සත්වයාව දුක වෙත ඔසවා තබන්නේ උස්සල දුකේ තියන්නේ කවුද? දුක වෙත ඔසවා තබන්නේ කුමකින්ද? බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා දෙවිය මේ ලෝක සත්වයාව දුක වෙත ඔසවා තබන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාව තමයි සත්‍යව දුක මත ඔසවා තියන්නේ. එතකොට බලන්න මේ දේශනාවේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරන විස්තරේ හොඳට පැහැදිලි වෙනවා අපට. සත්‍යයේ මේ දුක පෝෂණය වෙන්නේ කුමකින්ද? තෘෂ්ණාවෙන් තමයි පෝෂණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හීන ධාතුයා චේතනා පතිට්ඨිතා. හීන ධාතුවේ නම් චේතනාව පිහිටියේ. හීන ධාතුව කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ එතන පාවිච්චි කරනවා වචන 3ක්. හීන ධාතු. හීන ධාතුව කියලා කියන්නේ ලාමක බව. හීනයි ලාමකයි. මේ ලාමක බව කියලා කිව්වේ මෙතන මොකේද? කාම ධාතුවට. ලාමක ස්වභාවය, හීන ස්වභාවය කියන්නේ කාම ධාතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළා මජ්ක්‍ධිම ධාතු. මධ්‍යම ධාතුව කියලා කියන්නේ රූප භවය. ඊළඟට කියනවා පනීත ධාතුව. ප්‍රනීත ධාතුව කියලා කියන්නේ අරූප භවය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා හීන ධාතුවේ නම් චේතනාව පිහිටියේ. පත්තනා පතිට්ඨිතා. හීන ධාතුවේ නම් ප්‍රාර්ථනාව පිහිටියේ. විඥානම් පතිට්ඨං. විඥානෙත්
ඒ හීන ධාතුවේම පිහිටනවා. එතකොට කාම හීන ධාතුව කියන එක අපි ගමු කාම ධාතුව කියලා. කාම ධාතුවේ නම් චේතනාව පිහිටියේ, ප්‍රාර්ථනාව පිහිටියේ, විඥානෙ පිහිටන්නේ කොහෙද? විඥානෙ පිහිටන්නේ ඒ කාම ධාතුව තුල. අන්න කාම භවය පැනවෙනවා. එතකොට එයා කාම භවය තුල උපත ලබනවා, උපදිනවා. දැන් කෙනෙකුගේ හිත පිහිටියේ මධ්‍යම ධාතුවේ නම්, මධ්‍යම ධාතුවේ නම් චේතනාව පිහිටියේ, ප්‍රාර්ථනාව පිහිටියේ, විඥානය ඒ මධ්‍යම ධාතුවේ බැස ගන්නවා. ප්‍රනීත ස්වභාවයේ ප්‍රනීත ධාතුවේ නම් ප්‍රාර්ථනාව පිහිටියේ, චේතනාව පිහිටියේ, විඥානයත් එහි බැස ගන්නවා. දැන් මේක විස්තර කරගන්න පුළුවන් මේ හරි පුදුම සිද්ධියක්. බුද්ධ කාලේ සිද්ධ වුණා. දැන් මේ සිදුවීම අහනකොට ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එක හොඳ සීලවන්ත ස්වාමීන් වහන්සේ නම මේ ස්වාමීන් වහන්සේට වස් ආරාධනාවක් ලැබුණා. 3 මාසයක් ඒ වස් ආරාධනාවට ඒ ගෙදර වස් වැසුවට පස්සේ ධනවත් නිවසක්. ඒ නිවසේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේට හොඳ වස්ත්‍රයක්, සිවුරක් පිණිස පූජා කළා. දැන් සිවුරක් පිණිස මේ පූජා කරපු වස්ත්‍රේ ගොඩක් වටින හොඳ එකක් නිසා මේ ස්වාමීන් වහන්සේ මේ වස්ත්‍රය තමන් වහන්සේට සිවුරක් කරන්න ඕන කියන අදහසින් තියාගන්න කල්පනා කළා. හැබැයි මේ භික්ෂූන් සන්තකේ මේ අමතර සිවුරකට, 3 සිවුරට අමතරව වස්ත්‍ර තියාගන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මේ වස්ත්‍රය අරගෙන වැඩම කළා තමන් වහන්සේගේ ගිහි කාලේ සහෝදරියගේ නිවසට. ඒ නිවසට ගිහිල්ලා මේ සහෝදරියට දුන්නා මේ වස්ත්‍රේ. මට සිවුරක් කරන්න ඕන නම් මම මේක ඉල්ල ගන්න. ඉතින් මේක පරිස්සම් කරලා තියන්න කියලා. දැන් එතකොට අර සහෝදරිය ස්වාමීන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මේ වස්ත්‍රය තියාගත්තා. තියාගෙන දැන් මේ වස්ත්‍රය හරි ගොරෝසුයි. කියන්නේ සිවුරක් කරලා පොරවගෙන ඉන්න අපහසුයි මේකෙන් සිවුරක් කරවුවොත් එහෙම. ඒ නිසා මේ සහෝදරිය කල්පනා කළා මම මේක සියුම් කරන්න ඕන. ඇය මේ වස්ත්‍රයේ චූටි කෑලි වලට ඉරට ඉරලා ආයේ නූල් කැටලා මේ ඊට වඩා තුනියට ආයෙ වතාවක් වස්ත්‍රය සකස් කළා. දැන් මේ ස්වාමීන් වහන්සේට කාලයක් ගියාට පස්සේ තමන් වහන්සේගේ සිවුර සවුත් වුණා. අලුතින් සිවුරක් කරන්න ඕන කියලා හිතලා සහෝදරිය ගෙදරට එනවා. ඇවිල්ලා අර සහෝදරිය අර වස්ත්‍රය හදලා තිබ්බනේ පිළිවෙලකට. ඉතින් සතුටු වුණා. සතුටු වෙලා මේ වස්ත්‍රය අරගෙන ගිහිල්ලා ආරාමේ සිවුරු කරන කාලේ ඒ සිවුරක් කෙරුවා. සිවුර සකස් කරලා දැන් මේ සිවුරට පඳුත් පෙව්වා. සිවුරකට අලුතෙන්ම පඳු පොවපම කියන්නේ පඳු පොවනවා කියන්නේ ඩයි කරනවා කියන එකනේ. ඉතින් ඩයි කරාට පස්සේ හරි අගේට දැන් මේ අලුත්ම රෙද්දනේ. මේක බැබලෙනවා. එතන මේ ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මං හෙට දවසේ මේ අලුත්ම සිවුර පොරවගෙන සහෝදරීගේ නිවසට වඩින්න ඕන. එතකොට මේ ස්වාමීන් වහන්සේට පෙරවීම පිණිස මේ සිවුර ස්වාමීන් වහන්සේ සකස් කරගත්තේ මං අතින් නූල් කැටපු වස්ත්‍රයෙන් කියලා දැනගත්තාම සහෝදරියට ගොඩාක් සතුටු හිතෙන කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ සිවුර පොරවන ආසාවෙන් මේ සිවුර තමන් වහන්සේගේ සිවුරු දහන රැහෙනේ දැම්මා. රැහෙනේ දාලා උන්වහන්සේ එදා සැතපුණා. දැන් සැතපෙන්නේ හෙට මේ සිවුරත් පොරවගෙන මං මේ සහෝදරියගේ නිවසට වඩිනවා කියන අදහසින්. එතකොට චේතනාවක් පිහිටියා. චේතනාව පිහිටියේ මේ උතුම් දෙයකද ලාමක දෙයකද? හීන ධාතුවේ ලාමක තැනක පිහිටියා. මේ සිවුරේ තමයි උන්වහන්සේගේ හිත පිහිටලා තිබුණේ. අලුත් සිවුර මම පොරවාගෙන මේ සිවුරත් මේ ගත දවටාගෙන මං වඩිනවා කියන එක හිතේ තිබුණේ.
එතකොට චේතනාව එතන පිහිටියා, ප්‍රාර්ථනාව එතන පිහිටියා. උන්වහන්සේ දා කරුඩිය කරලා හීන තැනම විඤ්ඤාණය බැසගත්තා. බලන්න පින්වතුනි, උන්වහන්සේ උපන්නානේ අර සිවුරේම කාවා වෙලා. දැන් ඔබ මේ සිදුවීම අහලා තියෙනවා. අර සිවුරේම උන්වහන්සේ කාවෙක් වෙලා උපන්නා. දැන් මේ කාවා වෙලා ඉපදිලා මේ කාවාට වෙන කිසිම අදහසක් නැහැ දැන්. අර සිවුර මතට වෙලා මේ සිවුර දැන් ඒ ස්වාමීන් වහන්සේ කලුරිය කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා මේ සිවුර ඉතින් මේ සංඝසතු කරන්න ලැහැත්ති වුණා. ඒ සංඝසතු කරන්න ලැහැත්ති වෙලා ස්වාමීන් වහන්සේලා මේ සිවුර ඔසවනකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සමාපatti සුවයෙන් වැඩ ඉන්නේ. උන්වහන්සේට ඇහෙනවා මා සතුගේ දේ පැහැර ගන්නවෝ, මා සතු දේ පැහැර ගන්නවෝ කියලා හඬක්. වාසනාවට ඒ කාවගේ මේ වාසනාවකට මේක ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉක්මනට භික්ෂුන්ට පණිවිඩයක් ඇහුවා. ඒ භික්ෂුවගේ ඒ භික්ෂුව සතුව තිබුණ සිවුර ගන්න එපා. මේ දවස් 7ක් යනකම් සිවුර ගන්න එපා කියලා. ඒතර ඒ දවස් 7ක් සිවුර ගන්න එපා කිව්වේ මේ කාවගේ ආයුෂය දවස් 7යි. ඊට පස්සේ මෙයා කලුරිය කරනවා ඒ ජීවිතේ. එහෙමනම් පින්වතුනි හිතන්න දැන් අර වගේ සීලවන්ත උත්තමයෙකුට මේ සිවුරකට හිත පිහිටලා ඔය නස්පැති වුණා නම් මේ සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතේ තියෙන අරගල ගත්තහම කොයි තැන්වල පිහිටනව ඇද්ද? එතකොට හොඳට තේරුම් ගන්න දැන් මේ ප්‍රශ්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය මේ අවුල ලියන විදිහ හොඳට අපි තේරුම් ගන්න ඕන. අපිට එතකොට දැන් හොඳ පැහැදිලි බවක් තියෙනවා. යම් තැනක උපදිනවා නම් උපතට හේතුව මොකක්ද? භවයමයි. උපතට වෙන හේතුවක් නැහැ. උපන්නේ භවය නිසා. ජාති උපදින්නේ භවය නිසා. සංජාති හටගන්නේ භවය නිසා. මව් කුසක යමින් බැසගන්නවා නම් බැසගන්නේ භවය නිසා. බිත්තරයක් ඇතුළේ උපදිනවා නම් උපදින්නේ භවය නිසා. තෙත් පරිසරයේ උපදිනවා නම් උපදින්නේ භවය නිසා. එහෙම නැත්නම් නිබ්බන්ති පහළ වෙනවා. පහළ වෙන්නේ භවය නිසා. අබිනිබ්බන්ති විශේෂයෙන් පහළ වෙනවා. විශේෂයෙන් පහළ වෙන්නේත් භවය නිසා. ස්කන්ධ ටික ලැබෙනවා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ උපාදානස්කන්ධය කන්දානම් පාතු භවෝ. මේ උපාදානස්කන්ධය පහළ වෙනවා. උපාදානස්කන්ධ පහළුනේ ඇයි? භවය නිසා. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ලැබෙනවා. ආයතන 6ක් ලැබෙන්නේ ඇයි? භවය නිසා. එතකොට භවය කියලා කිව්වේ මොකක්ද? භව කියන වචනේ දැන් අපි හොඳට පළලට තෝරගෙන තියෙනවා. මොකද්ද පින්වතුනි භවය කියලා කිව්වේ? භවය යනු කර්මය කුඹුරක් වීම, විඥාණය බීජයක් වීම, තණ්හාව නම් වූ ජලය ලැබීම. එහෙනම් අපි මේක තෝර බේර ගන්න ඕනේ කොහොමද? උපන්නේ කුමක් නිසාද? උපන්නේ කර්මය කෙත වූ නිසා. විඥාණය ඒ කෙතේ පැලවෙන බීජය වූ නිසා. තෘෂ්ණාවෙන් ඒ විඥාන බීජය පෝෂණය වෙන නිසා. මේ තුන නිසා තමයි අපි උපන්නේ. එතකොට භවය කියන එක ඕන ඔය විදිහට තමයි විස්තර වශයෙන් තෝර බේර ගන්න ඕන. හීන ස්වභාවයේ චේතනාව ප්‍රාර්ථනාව පිහිටියාම ඒ හීන ස්වභාවයේ තුල දැන් අපි අපේ උපත ගත්තත් එහෙම මේ අපි ඉපදිලා තියෙන්නේ කාම භවයේ. එතකොට මේ හීන ස්වභාවයේ තුල කෙනෙක් උපන්නට පස්සේ ඊට අදාළ කර්මෙනි පින්වතුනි කෙරෙන්නේ. හීන ස්වභාවයෙන් නම් මේ චේතනාව පිහිටියේ. හීන ස්වභාවය තුල නම් ප්‍රාර්ථනාව පිහිටියේ. එයාගේ සිත කය වචනින් කෙරෙන කර්ම ඔක්කොම ඒකට අනුරූපව තමයි සිද්ධ වෙන්නේ. ඒකට අනුරූප දේම කර කර ඉඳලා එතකොට මේ
හීන ධාතුවට අදාළ කර්ම සකස් වෙනවා කියලා කියන්නේ කෙත හැදෙන්නේ කොහෙද? හීන ධාතුව තුල. එහෙම නැත්නම් කෙත හැදෙන්නේ කොහෙද? කාම භවයේ තුල. කුඹුර ගානට හැදෙනවා. කුඹුර ගානට හැදෙනකොට ඒ හීන ධාතුව තුලම චේතනාව ප්‍රාර්ථනාව පිහිටලා ගානට ඒ කුඹුරේ මෙහින් ආවිෂය අහිමි වෙනකොට මොකද වෙන්නේ? විඥානය ගිහිල්ලා ගානට බැස ගන්නවා. තෘෂ්ණාවෙන් ඒකට ඕන කරන පෝෂණය ඔක්කොම ලැබෙනවා. දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ඇයට විශේෂ නමකුත් තිබුණා පතිපූජිකාව කියලා. ඔබ අහලා තිබි පතිපූජිකා ගැන. ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු විහාරයක ඔය පතිපූජිකා කියලා ඇයට කිව්වෙත් ඒ නිසා. ඇය උපස්ථායිකාව. මේ වෙහෙරේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඇය උපස්ථාන කරනවා. ඔය උපස්ථාන කරන්න මුල්ුනේ මේක. ඇය මේ තව්තිසාවේ හිටියේ. කලින් ජීවිතේ ඇය හිටියේ තව්තිසා. ඒ තව්තිසාවේ ඉඳලා ඇය චුත වුණා. චුත වෙලා ඇය උපන්න මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ දැන් අම්මයි කුසින් බිහි වෙලා මේ යාන්තම් ඔය මේ තේරෙන වයස එනකොට ඇයට තියෙනවා පෙර ජීවිතේ මතක් වෙනවා. දැන් ඔය අදට සමහරවට තියෙන්නේ නේද දැන් මේ කලින් ජීවිත මතක් වෙන ඒවා. ඉතින් මේ වගේ මෑටත් කලින් ජීවිතේ මතක් වුණා. හැබැයි කලින් ජීවිතේ විදිහට ඇයට මතක් වෙන්නේ හොඳ වටින තැනක්. ඇය හිටපු මීට වඩා ගොඩාක් අග්‍රසැප තියෙන දෙව්ලොවක් ඇයට මතක් වෙනවා. ඒක නිකන් මතක සටහනකුත් නෙවෙයි. ඇයට ඒක ඇත්තක් විදිහටම තේරෙනවා මම මෙතන ඉඳන් තමයි ආවේ කියලා. එතකොට මේ ඇයට හරි දුකයි. මේ තෙරවියට හරි දුකයි මම මෙහෙම හොඳ තැනකින් අනේ මේ අසුචි වලකට වගේ මේ මනුස්ස ලෝකෙ වැටුණා කියලා. ඔහොම වැඩි වියටපත් වෙනකොට ඇයට බුදුබණ අහන්න ලැබුණා. දැන් මේ ධර්මයේ තුල කියලා දෙනවා මේ පින් කරන කෙනාට සුගති සම්පත්තිය ලබන්න පුළුවන් කියලා. ඇයට ඒකට විතරක් හිත පිහිටියා. ඒ නිසා ඇය මේ ස්වාමීන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න පටන් ගත්තා. මොකේද පින් කරගන්න. එතකොට පින් කරගන්නකොට ඇය මේ පතනවා. මට මේ පිනෙන් මගේ ස්වාමි පුරුෂයා ළඟටම යන්න ලැබේවා. මට මගේ ස්වාමි පුරුෂයාත් එක්කම එකතු වෙන්න ලැබේවා කියලා ඇය පතනවා. දැන් මේ පැතිල්ල මේ පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව තමයි මේ පුණ්‍යානුමෝදනාව බලාපොරොත්තුෙන් තමයි මේ පින් කරන්නේ කියලා ඉතින් ස්වාමීන් වහන්සේලාට කලක් යනකොට තේරුණා. ඒ හින්දාම ස්වාමීන් වහන්සේලා ඇයට නමකුත් දැම්මා පතිපූජිකා සැමියාව පුදන්නේ කියලා. අන්තිමේ පතිපූජිකාව අවුරුදු 50ක් විතර වගේ ජීවත් වෙලා ඇය කලුරිය කළා. ඇය මැරිච්ච දවසේ දැන් ස්වාමීන් වහන්සේලා ආරංචි වුණා ඇය මිහි ගිහිල්ලා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා ඇය ගැන හොයනවා. ඇය ගැන විමසනවා නේ අපේ පතිපූජිකා නැතුව ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි අර අපට උපස්ථාන කරගෙන හිටපු පතිපූජිකාව කලුරිය කරලා ස්වාමීනි ඇය කොහෙද ගියේ? එතකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඇයට තිබ්බේ මේ ස්වාමි පුරුෂයා ගාවට යන්න ආසාවනේ. ඉතින් එයා ගියා කිව්වා ස්වාමි පුරුෂයා ළඟට. එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා අනේ නෑ ස්වාමීනි අපි නම් දැක්කේ නෑ. අපි දැක්කා මිනිහා අඬ අඬ ඉන්නවා. මිනිස්සයා ළඟ නම් ඇය නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මහණෙනි. ඇය පැතුවේ මේ ජීවිතේ ලැබිච්ච මිනිස්සයා නෙවෙයි කිව්වා. ඇය පැතුවේ දෙව්ලොව දේව පුත්‍රයා. ඇය අන්න එහි ගිහින් ඉන්නවා කිව්වා. ඇය ගිහිල්ලා කොහෙද? තව්තිසා ගිහිල්ලා. තව්තිසාවේ අර දේව පුත්‍රයා ළඟම ඇය උපන්න. මොකද දෙව්ලොව ආයුෂ වැඩිනේ. ඒ දේව පුත්‍රයා ළඟ උපදිනකොට ඒ දේව පුත්‍රයා දැන් මේ දෙමගන දකින්නවා.
දැකලා ඒ දේවපුත්‍රයා මෑට කතා කළා. මෑට කතා කළා නා සොඳුරී ඔයා උදේවරුේ පේන්නේ හිටියනේ කිව්වා. ඔයා කොහෙද ගියේ කියලා ඇහුවා. එතකොට ඒ දෙව්දූ කියනවා අනේ දේවපුත්‍රය මම මෙහි ගියානේ මනුස්ස ලෝකේ. මං චුත වුණා. චුත වෙලා මනුස්ස ලෝකේ ගිහිල්ලා ඒ මනුස්ස ලෝකේ ඉඳලා තමයි මේ ආවේ කිව්වා. මනුස්ස ලෝකේ ගිහිල්ලා ඔයා මොනවද කරේ කියලා ඇහුවා. එතකොට ඇය කියනවා මම මනුස්ස ලෝකේ ගියා. ඉතින් මං ලොකු වුණා. ලොකු වෙලා මම බැන්දා. බැඳලා මට දරුවොත් හම්බුණා. අන්තිමේ අවුරුදු 50ක ඉඳලා මම මේ මැරිලා ආවේ කියලා. එතකොට මේ දේවපුත්‍රයා හරි පුදුම වුණා. ඔයා එච්චර දෙයක් මනුස්ස ලෝකෙ කරලා මැරිලා මෙහෙටත් ආවා. එච්චර චුට්ටද කියලා ඇහුවා මනුස්ස ලෝකේ ආයුෂේ. ඔව් හරි ටිකයි කිව්වා. එතකොට මේ දේවපුත්‍රයා කියනවා එහෙනම් මේ මිනිස්සු ගොඩාක් අප්‍රමාදී ඇති. මිනිස්සු කියන જાතිය ගොඩාක් අප්‍රමාදී ඇති. මොකද තියෙන්නේ චුට්ටනේ. චුට්ටි ආයුෂේනේ. එතකොට මේ දෙව්දු හරි ලස්සන කතාවක් කිව්වා. අනේ නේ දේවපුත්‍රය. උන්දලා හිතන්නගෙන ඉන්නේ උන්දලා නොමැරෙන අය කියලා. එහෙම කිසි අප්‍රමාදී බව නැතිය කියලා කිව්වා. එතකොට බලන්න හීන ධාතුවක නම් චේතනාව පිහිටලා තිබුණේ. හීන ධාතුව තුල නම් ප්‍රාර්ථනාව පිහිටලා තියෙන්නේ. ඒ චේතනාව ප්‍රාර්ථනාව පිහිටපු එකට අදාළ විදිහට පින්වතුනි කර්ම සකස් වෙන්නේ. සිත කය වචනය තුනම ඒ විදිහට මෙහෙවනවා. ඒ මෙහෙවපු කෙනාට ගානට කුඹුර සකස් වෙනවා හීන ධාතුවේ. ඔන්න ආය චුත වෙලා උපදිනවා කියලා වෙන්නේ මොකද්ද? අර හීන ධාතුවේ සකස් වෙච්ච කර්මේ නම් වූ කුඹුරේ විඥානයත් පිහිටනවා. තණ්හාවෙන් පෝෂණය වෙනවා. ඇතම් නුවණ මෙහෙවන්න පුළුවන් අය මේ කාමයේ කියලා කියන්නේ දුක් ගොඩක් කියලා දැකලා කාමයෙන් බැහැර වෙන්න කල්පනා කරනවා. දැන් කාමයෙන් බැහැර වෙන්න මහන්සි ගත්ත ඍෂිවරු ආදිය ඔබ අහලා තියෙනවනේ ගොඩාක් බුද්ධ කාලේ හිටියනේ. එතකොට කාමයෙන් බැහැර වෙන්න කියලා දඟලනවා. ඒ දඟලන දැඟලිල්ල තුල මේ කාම ස්වභාවයේ ඉක්මවා ගිය මේ ධානා භාවනා වගේ හොඳ උසස් චිත්ත ඒකාග්‍රතාවයකට ඔවුන්ට එන්න පුළුවන් වෙනවා. එතකොට මේ චිත්ත ඒකාග්‍රතාවය තුළ මේ සමාධිය තුළ තියෙන සැපයට ඒගොල්ලෝ ඇලෙනවා. සමාධිය තුළ තියෙන සැපයට ඇලුනහම මධ්‍යම ධාතුවේ චේතනාව ප්‍රාර්ථනාව පිහිටනවා. මධ්‍යම ධාතුවේ චේතනාව ප්‍රාර්ථනාව පිහිටලා තියදී කර්මය සකස් වෙන්නේ ඒ මධ්‍යම ධාතුවට අනුරූප විදිහට. ඕන්න එතකොට කර්මය සකස් වුණා කෙත තියෙනවා විඥානේ ගානට ගිහිල්ලා රූප භවයේ බැස ගන්නවා. තණ්හාවෙන් පෝෂණය වෙනවා. ඊළඟට සමහරු මේ රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අරූප ධ්‍යාන තත්ත්වයට හිත දියුණු කර ගන්නවානේ. ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්ඥායතනේ වගේ මේ අරූප ධ්‍යාන දියුණු කරගන්නවා. එතකොට චේතනාව ප්‍රාර්ථනාව පිහිටන්නේ ප්‍රණීත ධාතුවේ. ඒත් අර සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. ඕන ඔය විදිහට කෙනෙක් දන්නවනම් කාම භවය, රූප භවය, අරූප භවය ගැන භවය කියන වචනේ ඔය විදිහට හොඳට අර්ථ වශයෙන් තෝරා බේරා ගත්තනම් අන්න ඒ කෙනාට තියෙනවා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් විදිහට ලබන විශේෂ නුවණක්. ඒකට කියනවා භවේ ඥානං. භවය ගැන දන්නා නුවණ. මේ භවය ගැන දන්නා නුවණ කියලා කියන්නේ කානිසා අපට ලැබිච්ච එකක්ද? අපගේ ශාස්ත්‍රූන් වහන්සේ නිසා, බුදුරජාණන් වහන්සේ නිසා මේක ලැබෙන්නේ. මේ ඥාන ලැබුණම පින්වතුනි මේ ඥාන ප්‍රයෝජනවත් විදිහට ගන්නවා නම් ගන්න පුළුවන් ශ්‍රාවකයෙකුට විතරමයි. ශ්‍රාවකයා කියලා කිව්වේ මේ කොහොම කෙනෙක්ද? ශාස්ත්‍රූන් වහන්සේව ප්‍රමුඛ කරගන්න කෙනාට කියනවා ශ්‍රාවකයා. ශාස්ත්‍රූන් වහන්සේව ප්‍රමුඛ කරගන්න කෙනා ශාස්ත්‍රූන් වහන්සේගේ අවබෝධය මත පිහිටන කෙනාට කියනවා ශ්‍රාවකයා කියලා.
දැන් අද වර්තමානයේ මේ ධර්මය මේ පොතපතින් බාහිර කෙනෙකුට උනත් මේක ඉගෙන ගන්න පුළුවන්නේ. ඒ ඉගෙන ගත්ත කෙනාට කට මොකරී නම් ලස්සන්ට මේ කතා බහ කරන්න පුළුවන් නම් මේක මේ පැහැදිලි කර කියලා දෙන්නත් පුළුවන්. දැන් එතකොට දැන් ලෝකේ හරියට මේ වර්තමානයේ අහන්න ලැබෙනවානේ මේ මිනිස්සු පස්සෙන් දුවනවානේ මේ අන්න මේ පාදිලි කෙනෙක් ලස්සනට බුදුබණ කියනවා කියලා මිනිස්සු යන්නේ. පාදිලි කෙනෙක් බණ කියනවා මොන බණද? බුදුබණ. පොගොලිමට යනවා. ඊළඟට ඔන්න ආයෙ රැල්ලක් පටන් ගන්න තියෙනවා මේ මුස්ලිම් කාන්තාවක් බුද්ධ භාවනාව උගන්වනවා. පොගොලිම යනවා. මුස්ලිම් කාන්තාවගේ භාවනාව ගන්න කියලා. එතකොට මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ සම්පූර්ණ මුලාවක අහු වෙනවා. ඇයි පින්වතුනි යම් කෙනෙකුට මේ දහම් කතාව අහලා ඒ ධර්මයෙන් තමන් ප්‍රයෝජනයක් අරගෙන තමන් සැනසීමකටපත් වුණා නම් ධර්මයේ කෙනෙකුට වැටහුණා නම් එයා ශ්‍රාවකෙක් වෙනවා. ඒ ශ්‍රාවකයා වුණාට පස්සේ ඒ ශ්‍රාවකයා කියලා කියන්නේ අනිත් කුණු කන්දල් ඔක්කොම ටික අත්හැරලා ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන කෙනා. කාරණපාලි බ්‍රාහ්මණයා කියනවා මේ ලෝකේ අග්‍රම රසය තොල ගෑවිච්ච කෙනාට අනිත් රසයන් නීරසයි වගේ. තෙරුවන් සරණ ගියපු මට ධර්මයේ රසය ලැබූ මට අන් රසයක් නැත්තේ. මේ ලෝකේ අග්‍රම ඖෂධි මේ පානය කරලා සුවපත් වෙච්ච කෙනාට මේ ලෝකේ තියෙන හොඳම බෙහෙත මේ පානය කරලා කෙනෙක් සුවයටපත් වෙනවා. එතකොට එයා අනිත් බෙහෙත් පස්සේ දුවන්නේ. ඇයි යාට ලෝකේ තියෙන හොඳම බෙහෙත තියෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න කෙනෙක් ශ්‍රාවකත්වයට ආවනම් කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා නම් එයා ශ්‍රාවකයාගේ ප්‍රතිරූපයෙන් ඉන්න කෙනෙක්. එතකොට දැන් මේ අපිට අහන්න ලැබෙන්නේ පාදිලි උන්වහන්සේ කෙනෙක් බුදුබණක් කියනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුණා නම් ඒ මිනිහා මුලින්ම කරන්නේ තමුන්ගේ පාදිලිකම අතරින් එක. ශාස්ත්‍රඥ වහන්සේව සරණ යනවා. දැන් ඔබට මතක ඇති නිගණ්ඨ නාථපුත්තව සරණ ගියපු කෙනෙක් හිටියා උපාලි. උපාලි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දහම් කතාව අහනවා. ඒ දහම් කතාව අහපු ගමන් පළවෙනි ප්‍රශ්නයෙන්ම බුදුරජාණන් වහන්සේ පළවෙනි ප්‍රශ්නෙට උපාලිට දෙන පිළිතුරටම බුදුරජාණන් වහන්සේ කියන පැහැදුනා ජීවිතේ තේරුණා. උපාලි සෝතාපන්න වුණා. ඒකකොට සෝතාපන්න වුණා කියලා කිව්වේ මොකද්ද? ධර්මය අවබෝධ වුණා. ධර්මය අවබෝධ වෙච්ච ගමන් මොකද්ද අතහැරියේ? අර තමන් වටේ පටලවගෙන හිටපු කුණු ගන්දල් ටික අතහැරියා. හොඳට තේරුම් ගන්න. තමන් වටේ තියෙන කුණු කන්දල් ටික අත්හරිනවා ධර්මයේ වැටහිච්ච කෙනා. එහෙම නැතුව මේ ධර්මයේ කියමින් මේ අන්‍ය වේශිකින් එනවා කියලා කියන්නේ මොකද්ද? මේ වංචාව තියෙන්නේ. මේක මේ මිනිසු කෙරෙහි අනුකම්පාවක් නෙවෙයි. වංචාව. ඒතර මේ වංචාවට අහු වෙලා ගියොත් පින්වතුනි වංචාවම ලැබෙනව මිසක් වෙන මොකුත් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ඕනම බුද්ධිමත් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය විමසන්න පුළුවන්. විමසලා එයාට ප්‍රඥාව තියෙනවා නම් අතීතයේත් ඒ හැමෝම අන්‍යගමිකයෝ පවා ශ්‍රාවකත්වයේ පිහිටියා. වර්තමානයේ වුණත් ධර්මයේ හරියට තේරුණා නම් එයාලා ශ්‍රාවකත්වයේ පිහිටනවා. අනාගතේ වුණත් ධර්මයේ හරියට තේරෙන ඥානවන්තයා ශ්‍රාවකත්වයේ පිහිටනවා. ශ්‍රාවකයා කියලා කියන්නේ කවුද? ශාස්ත්‍රඥ වහන්සේගේ වචනය තුලම නිෂ්ඨාවටපත් වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ තමයි මුලට ගන්නෙ. මොකද ශාස්ත්‍රඥ වහන්සේ තමයි පින්වතුනි මේක නුවණින් තෝරන්නේ. බුදුරජාණන් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ කිස්මින් සති භවෝ හෝති. දැන් බලන්න මේ ප්‍රශ්නේ තවත් දිහින හැටි. දැන් භවය නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික මේ ඉපදීම කියන එක හටගන්නේ.
භවය නිසා තමයි කාම භව, රූප භව, අරූප භව කියන මේ භවය නිසා තමයි උපදින්නේ. ඔන්න උපදින නිසා තමයි අනිත් ප්‍රශ්න ටික ඔක්කොම ජරා මරණ ප්‍රශ්න ටික හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් තෝරනවා භවය කුමක් නිසාද? එතකොට සම්බුදු නුවණින් තෝරලා දෙනවා අපිට. උපාදානේකෝ සති භවෝ හෝති. භවයේ තියෙන්නේ උපාදාන නිසා. උපාදාන පච්චය භවෝ. උපාදාන හේතුවෙන් උපාදානය කියන එක සරලව තේරුම් ගන්න ග්‍රහණය වීම. උපාදානය නිසා තමයි භවය තියෙන්නේ. මේ උපාදානය කියන වචනේ අපි ඔබට ඊළඟ වැඩසටහනේදී තෝරලා දෙනවා උපාදාන කියන්නේ මොකක්ද කියලා. උපාදානය නිසා තමයි භවය තියෙන්නේ. උපාදානය නැත්තම් භවය නැහැ. එතකොට මේ භවයෙන් නිදහස් වෙන්න කියලා කෙනෙක් වෙර වඩනවා නම් භවයෙන් නිදහස් කරන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒකට කියනවා භව නිරෝධගාමිනී පටිපදා. මොකද්ද පින්වතුනි භව නිරෝධගාමිනී පටිපදාව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕන ඔය විදිහට කෙනෙක් දන්නවනම් භවය ගැන භවය තුන් ආකාරයි කාම භව, රූප භව, අරූප භව. භවය කියලා කිව්වේ මොකද්ද? භවය කියන එක අපි කොහොමද තේරුම් ගන්න ඕනේ? කර්මයේ කුඹුරක් වීම, විඥානයේ බීජේ බවට පත්වීම, තණ්හාව කියන වතුරෙන් පෝෂණය වීම. මේ තමයි භවය. භවය ගැන ඔහොම දන්නවනම් භවයට හේතුව උපාදානයයි කියලා දන්නවනම් උපාදාන නැත්තම් භවයක් නැත කියලා දන්නවනම් භවය නැති කරන්න තියෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්නවනම් එයාට තියෙනවා කිව්වා ධම්මේ ඥානය. ධර්මයේ තුලින් ඔහුට තියෙනවා පැහැදිලි නුවණ. ඒ ධර්මයේ තුලින් ඇතිවෙච්ච නුවණ ශ්‍රාවකයා ලෙස අතීතයට අනාගතයට ගලප බල ඔහු නිෂ්ඨාවටපත් වෙනවා. අතීතයේත් උපාදාන හින්දාමයි භවය හටගත්තේ. අතීතයේත් උපාදාන නැතිවීමෙන්මයි භවය නැති වෙන්නේ. භවය නැති උනේ. අනාගතයටත් ගලපලා බලනවා. අනාගතයේත් උපාදාන හේතුවෙන් තමයි භවය හටගන්නේ. අනාගතේ වුණත් උපාදාන නැති වුණොත් තමයි භවය නැති වෙන්නේ කියලා මේ උපාදාන හේතුවෙන් භවය හටගන්නවා. උපාදානේ නැත්තම් භවය නැහැ කියන කාරණේ නිෂ්ඨාවකටපත් වෙනවා, බැස ගන්නවා. ආන්නයකට කියනවා අන්වේ ඥානය. ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් කෙනෙක් ගාව තියෙනවා නම් බුදුරජාන් වහන්සේ වදාළේ ඒ ශ්‍රාවකයා අමා නිවන් දොරේ හැපි ඉන්න කෙනෙක්. මොකද ওই ඥානෙ තියෙන කෙනා පින්වතුනේ ආර්ය මාර්ගයේ වඩනවමනේ. ආර්ය මාර්ගය කියලා කිව්වේ නිවන් මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද නිදහස් වෙන්න තියෙන එකම පිළිවෙල ඒක. මේ ප්‍රශ්නේ හරියට තෝර බාරගත්ත කෙනා නිවන් මඟ වඩනවා. ඒ නිවන් මඟ වඩන ශ්‍රාවකයා මේකේ හරි ලස්සනට තෝරනවා බුදුරජාණන් වහන්සේ තමන් ධර්මයේ විමසීමෙන් ලැබුණු ඥාණයටවත් ඇලෙන්නේ නැහැ කියනවා. ඒ ඥාණයටවත් නොඇලී ඔහු නිවන් මඟ වඩනවා. ඒ නිවන් මඟ වඩන කෙනා තමයි යම් දවසක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ සියලු දුක් දුරු කරලා අමා නිවනේ සැනසෙන්නේ. ඒ සැනසෙන කෙනාගේ ජීවිතේ පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගාපායංච පස්සති. යම් කෙනෙක් තමන්ගේ මේ පෙර ජීවිතය හොඳට අවබෝධ කළා නම් සුගති දුගති කියන එකත් හොඳට දකිනවා නම් අතෝ ජාතික්ඛයම් පත්තෝ ඒ වගේම ඉපදීම දුරු කරලා අරහත්ත්වයට පත් වුණා නම් අභිඤ්ඤා වෝසිතෝ මුනි ජීවිතේ සම්බන්ධයෙන් යථාර්ථය දකින මේ සුවිශේෂී ඥාන ලබා ගත්තා නම් ඔහු මුනිවරයෙක්. සබ්බ වෝසිත වෝසානං සියලු කෙලෙස් නැසලා නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක් යා. තමහම් බ්‍රූමි බ්‍රාහ්මණං ආන්නේ බඳු කෙනාට තමයි
අරහත්වයට පත් වූ බ්‍රාහ්මණය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අරහත්වයට පත්වෙච්චි උත්තමයෝ හැම දෙනාම පින්වතුනේ භවනිරෝධගාමිනී පටිපදාවෙන් ආර්යෂ්ටාංග මාර්ගයෙන්මයි නිවී සැනසුනේ. එයමයි දහම් ඔසුව. අපටත් ඒ ආර්යෂ්ටාංගික මාර්ගයේ හැසිරී ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන නිවනේම සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.